තෙරුවන් සරණයි පින්වත් ඔබ හැමදෙනාම. සදහවත්නි දුර්ලභ මිනිසත් බවක් ලබමින් බුද්ධෝත්පාද කාලයක මේ ජීවිතයේ අපි නිරන්තරයෙන්ම අවබෝධය තුළ අපේ ජීවිතය රඳවාගෙන කටයුතු කරන්නට ඕනේ. ඒ අවබෝධය තුළදී මේ සසරේ ස්වභාවය පිළිබඳව නිරන්තරයෙන්ම විමසමින් අවබෝධයෙන් කටයුතු කරන අපි ඒ සසර සැඩ පහර නවතාලන්නට නිරන්තරයෙන්ම වෑයමින් කටයුතු කළ යුතුයි. ඒ උදෙසා ඔබට මඟ කියා දෙන පින්වත් හෝරාවක් අපි මේ ආරම්භ කරන්නට සූදානම් වෙන්නේ බෞද්ධ රූප වාහිනී ධම්සභා මණ්ඩපය ලෙස. දේශනාව පවත්වන පූජනීය පන්නල ධම්මිස්සර ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි හැමදෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. සාදු සාදු සාදු. අද දේශනාවට දායකත්වයේ දරමින් කටයුතු කරනවා අංක 63 හෝටන් පෙදෙස කොළඹ 7 පදිංචි විමලා විජේසිංහ මහත්මිය වයස අවුරුදු 86ක් වන ඇය සිය දරුවන් සහභාගී කරවාගෙන මොනුපුරු මිනිපිරියන් හැමදෙනාම මේ පින්කමට සහභාගී කරවාගෙන මේ උතුම් මුදර්ම දානමය පින්කම සිදු කරනවා. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බල දරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනු සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත් මෞතුමිය ඇතුළු කාරුණික ගුණගරුක පින්තුනි, අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්
අපේ මේ පින්වත් පිරිස සැදී පැහැදීමේ සෝදානම් වෙන්නේ තථාගත ශාන්ති නායක සම්මා සම්බුදු පියාණන් වහන්සේ විසින් ලෝක සත්වයින් පිළිබඳ අප්‍රමාණ අනුකම්පාවෙන් අවබෝධ කොටගෙන දේශනා කොට වදාළ අති උතුම් පරම ගම්බීර ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි දහම් කොටසක් දේශනය කරවාගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කොටගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එහෙම ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන ඊටාම නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි මෙලව ජීවිතයක් තුළින් පරලොව සුගතිගාමී වූ ආයතික භවගාමී ජීවිතයකින් සැනසෙන්නත් අවසන උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ අති උතුම් වූ පරම පවිත්‍ර චේතනාවෙනුයි සද්ධර්ම ශ්‍රවණය කිරීමට මේ සූදානම් වෙන්නේ. සක්වලවල් 10000ක දෙවියන්ට ඇති වුණ ප්‍රශ්නවලට පිළිතුරු හොයාගෙන භාග්‍යවතුන් වහන්සේ හමු වෙන්න එන්නේ මේ සක්වලේ සක්දෙව් මහ රජාණන් වහන්සේ මුල් කරගෙන. දෑත දෝත නලල්තලයේ මැද්දේ තියලා බිම වැටිලා වන්දනා කරලා අහන්නේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මෙලව ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන අති උතුම්ම දානමය පින්කම කුමක්ද මගේ ස්වාමීනි? ඒ වෙලේ තමයි සුවඳහමන ශ්‍රී මුක ධාතුව ඉවර කරලා මතක් කළේ. සක් දෙවිඳුනි මේ ලෝකයේ ඇති සියලුම දානයන් පරාජයට පත් කරමින් දිනන්නේ අති උතුම්ම තථාගත ශ්‍රී සද්ධර්ම දානයයි. සබ්බ දානං ධම්ම දානං ජිනාති යනුවෙන් භාග්‍යතුන් වහන්සේ පැහැදිලි කළා. තථාගත ශ්‍රී සද්ධර්ම දානය ඒ තරම්ම වටින බව මේ ශාසනය තුළ සඳහන් කරලා තියෙනවා. ආන්ගේ උතුම් වූ ධර්මය සසරින් එතර යන්න බලාපොරොත්තු වෙන කෙනෙක් ඉන්නවා නම් ශ්‍රවණය කළ යුතුමයි. එහෙමනම් ඒ උතුම් ධර්මයේ ශ්‍රවණය කරමින් භාග්‍යවතුන් වහන්සේට කීකරු ශ්‍රාවකයන් විදිහට මේ සසරින් එතර යන්න ಗುಣ වඩන ಗುಣ පුරණ පින්නතුන් විදිහට ඔබ තීරණය කරන්න ඇති අපි වගේම මේ උතුම් ධර්මය ලංකාවාසී ලෝකවාසී බොහෝ පිරිසක් ශ්‍රවණය කරත්වා. මේ උතුම් ධර්මයේ නිසාම සසර තරණය කරත්වා කියන අනුකම්පාවෙන් බොහෝ දෙනෙකුට ධර්මයේ දානය කරන්න අද මේ විදිහට බෞද්ධ ආරෝප වාහිනිය තුලින් කටයුතු සෝදානම් කළා. තමන් ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ ශ්‍රවණය කරන උතුම් ධර්මයේ ලෝකයට දානය කරනවා. එහෙනම් ධර්ම දානානිසංසයත් සද්ධර්ම ශ්‍රවණානිසංසයත් මේ දෙකම ඔබට මට පිහිටනවා. එhmenan බුදු පියාණන් වහන්සේ කියලා දුන්න විදිහටම අපි බණ අහන්න ඕනේ. බණ අහන ලොකු කොඩා සියලු දෙනා ළඟ බලාපොරොත්තුවක් තියෙන්න ඕනේ. ඒ බලාපොරොත්තුෙන් යුක්තවම බණ අහමු. මම මේ ශ්‍රවණය කරන සද්ධර්ම දේශනාව තුළින් මගේ හිතේ තියෙන පංච නීවරණ ධර්මයන් යටපත් වේවා. ඒ වෙනුවට සප්ත බෝධ්‍යංග ආදී ධර්මයන් වැඩි දියුණු වේවා. මේ අති උතුම් සද්ධර්ම දේශනාව අතරතුරදිම මාහට අති උතුම් වූ
මාර්ගයක් ඵලයක් අවබෝධ වේවා කියන ප්‍රාර්ථනාවෙන් යුක්තවම අපි සියලු දෙනා සද්ධර්ම ශ්‍රවණය කරමු. අද මේ සිදු කරන උතුම් පින්කම ඔබට මට ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් පහසුම ආකාරයෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් ආර්ය ධර්මාවබෝධයෙන් සැනසීම උදෙසාම පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවන් සිදු කරගනිමු. පින්තුනි, අද ඔබ වෙනුවෙන් දේශනා කරන මේ උතුම් ධර්ම දේශනාව සඳහා මම මාතෘකා කරගන්න කල්පනා කළේ අපේ භාග්‍යවතුන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් මේ සංසාරේ කොයිතරම් වෙහෙසුණාද කියන කාරණාව ඉස්මතු කරමින් පංච බුද්ධ කෘත්‍ය ආශ්‍රයෙන් ධර්ම කාරණා ටික අපේ පින්නතුන්ට කියලා දෙන්න. භාග්‍යවතුන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් සංසාරේ බෝධිසත්වයන් වහන්සේ නමක් විදිහට මහා කල්පාසංඛ්‍ය 20යි ලක්ෂ 1ක් අප්‍රමාණ කැපකිරීම කළා. ඒ කැපකිරීම වල උච්චතම අවස්ථාව මේ ලෝක තලයේ ලබන්න පුළුවන් උත්තරීතරම අග්‍රතම ඵලය, උත්තරීතර මනුෂ්‍යත්වයේ ලෝතර සම්මා සම්බෝධියේ ඒ පරම සත්පුරුෂෝත්තමයන්න් වහන්සේ ලබා ගත්තා. මේ උතුම් වූ ශාසනයේ මහරජුරු, මේ උතුම් වූ ශාසනයේ පරම අයිතිකරුවන් වහන්සේ, ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා 69 නිර්මාණය කරලා උන්වහන්සේලාට මහණෙනි චාරිකාවේ හැසිරෙන්න දෙන්නෙක් එක මගක යන්න එපා, මුළු ලෝකෙටම අනුකම්පා කරලා ඔබ ලබාගත් මේ උතුම් සැපය මේ අහිංසක සත්වයාට කියලා දෙන්න. එහෙම උතුම් වූ ධර්ම දේශනා කරලා උන්වහන්සේට තිබුණේ නැද්ද මට සංසාරයේ හුඟක් වෙහිසිලා මහන්සි, මම බලාපොරොත්තු වෙන ඵලය මම ලබා ගත්තා, දැන් මම අප්‍රමාණ සැප විහරණයන් ලැබමින් විවේකයෙන් ජීවිතය ගත කරන්න ඕනේ. අපි එහෙම නෙමෙයිද හිතන්නේ? අපි අවුරුදු 60ක් ජීවත් වුණොත් අවුරුදු 50ක්ම වැඩ කරලා ඉතිරි කාලේ අපි තීරණය කරනවා දැන් අපි විශ්‍රාම ගන්න ඕනේ. ජීවිතේ හැන්දෑ කාලේ අර අවුරුදු 50ටම වඩා වෙනස් විදිහට ජීවිතය ගත කරන්න ඕනේ. එහෙම හිතලා වෙනදටත් වඩා විවේකයෙන් අපි ජීවිතය ගත කරන්න කාලයක් අපි වෙන් කරනවා. සංසාරයේ අප්‍රමාණ කාලයක් වෙහෙසුන බුදුරජාණන් වහන්සේ සම්බෝධිය ලබාගෙන තිබුණේ නැද්ද? ප්‍රථම ධර්ම දූතයන් වහන්සේලා 69 විතරක් බිහි කරලා උන්වහන්සේලාට වගකීම් පවරලා විවේකයෙන් පැත්තකට වෙලා ඉන්නේ තිබුණා. නමුත් උන්වහන්සේ එහෙම හිටියේ නේ. ඒ නිසාම උන්වහන්සේ ගමක් ගානේ, නියම් ගමක් ගානේ, රටක් ගානේ, නගරයක් ගානේ ඇවිද මේ මුළු ලෝක සත්වයාටම ධර්මයේ දේශනා කරමින් සසරින් එතරටපත් කෙරුවා. අසංඛ්‍ය 24කට වැඩිය මාර්ගඵල ලැබලා සංසාර සාගරයෙන් එතර ගියා. පින්තුනි, මේ ශාසනයේ 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේ නමක් වෙන්නේ මහා කල්ප ලක්ෂයක් සංසාරේ පාරමී පුරන්න ඕනේ. ඒක ලේසි මේසි කටයුත්තක් එහෙම නෙමෙයි, මහ දැවැන්ත කැපකිරීමක් කරන්න වෙනවා. නමුත් මේ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලාතර වැඩ ඉන්න තථාගතයන් වහන්සේගේ දක්ෂිණ මහා ශ්‍රාවකයන් වහන්සේගේ ඉඳන් කෙරවලේමින් 80 මහා ශ්‍රාවකයන් වහන්සේ දක්වාම එක මහරහතන් වහන්සේ නමක් විශේෂයෙන් උපස්ථායක කුල
80000ක් සසරින් එතරටපත් කරලා තියෙනවා විශේෂයෙන්. එතකොට හිතන්නකෝ 80 මහා ශ්‍රාවකයන් වහන්සේලා විතරක් ඔක්කොම එකතු කරපුවාම විශේෂයෙන් කී දෙනෙක් සසරින් නිදහස් කරලා තියෙනවද? කවුරු නිසාද? භාග්‍යතුන් වහන්සේ නිසා. භාග්‍යතුන් වහන්සේගේ ලයෙන් උපන් දරුවෝ මේ විදිහට තමයි භාග්‍යතුන් වහන්සේව සතුටු කළේ. සසරින් මුදවලා. තව කෙනෙක් සසරින් එතර යන දිහා බලාගෙන ඉඳලා අපේ පින්නතුන්ට හිතෙන්නේ නැද්ද? අපේ භාග්‍යතුන් වහන්සේ කොයිතරම් සතුටු වෙන්නේ නැද්ද? කෙනෙක් සසරින් මිදුණා කියලා භාග්‍යතුන් වහන්සේට ලැබෙන දෙයක් තියනවද? පින්නතුනි කිසි දෙයක් ලැබෙන්නේ නැහැ. ඒ නිදහස ලැබෙන්නේ ඒ වෙනුවෙන් අප්‍රමාණ කැපකිරීම කරපු කෙනාටමයි. එතකොට හිතන්නකෝ තමන්ට දෙයක් ලැබෙනකොට ඔබම සතුටු වෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දෙයක් නොලැබිත් අර නිදහස් වෙන මිනිහ දිහා බලාගෙන සතුටු වෙනකොට උන්වහන්සේගේ හිතේ කොයිතරම් අහිංසක සතුටක් තියෙන්නේ නැද්ද? එහෙමනම් ඇයි භාග්‍යවතුන් වහන්සේ කෙනෙක් සසරින් එතර යනකොට කැමති වුණේ? උන්වහන්සේ කවදාක්වත් කැමති වුණේ නැහැ සත්වයා මේ සංසාරයේ දුක් විඳිනවා දකින්න. වේදනාව විඳිනවා දකින්න. නිරයන් වල පැහැෙනවා දකින්න. අඥාන අය වගේ මේ සසරේ සැරිසරනවා දකින්න. මායя කියන දඩයක්කාරයාගේ තොණ්ඩුවට අහු වෙලා එහෙන් මෙහෙට රූකඩ වගේ නටන්නෝ දකින්න බුදුරජාණන් වහන්සේ කවදාකවත් කැමති වුණාද? කැමති වුණේ නැහැ. එහෙමනම් ඔබට මට ඉන්න ශාස්ත්‍රවරයන් වහන්සේ මේ තුන් ලෝකෙටම පහළ වෙච්ච මහ සත්පුරුෂෝත්තමයන්න් වහන්සේ. ඔබ මම හිතනවට වඩා අපිට අප්‍රමාණ අනුකම්පා කළා. මේ ලෝකේ කොයිතරම් ආගම් තිබුණත් ඒ සියලු ආගම් පරයා නැගී හිටිනේ මහ සත්පුරුෂෝත්තම ශාස්ත්‍රවරයන් වහන්සේ. ඒ ශාස්ත්‍රවරයන් වහන්සේ සරණ යන අයට ලැබෙනව නම් ලැබෙන්නේ මේ ලෝකයේ තියෙන අග්‍රතම සැපය. එhmenan බෞද්ධයයි සම්මත සියලු දෙනා තථාගත ශ්‍රාවකයෝ මේ ලෝකේ ඉන්න ඔක්කොම මහ වාසනාවන්තයෝ. අපේ බුදුරජාණන් වහන්සේ අපිව සසරින් එතරටපත් කරන්න කොයිතරම් වෙහෙසුණාද? මේ කාරණාව මනාව සාකච්ඡා කරන්න තියෙන තැන පංච බුද්ධ කෘත්‍යයේ අපේ බුදුරජාණන් වහන්සේ දවස ගෙවන හැටි පෙරබත් කිස පසුබත් කිස ප්‍රථම යාමය මජ්ක්‍ධිම යාමය පස්චිම යාමය වශයෙන් කොටස් වලට බෙදලා තිනවා. අපි බුදුරජාණන් වහන්සේ ගැන ඉගෙන ගන්න. භාග්‍යතුන් වහන්සේ අපි වෙනුවෙන් කොයිතරම් වෙහෙස මහන්සි වුණාද කියන එක දැනගන්න. අද අපි මේ කාරණාව ටික සාකච්ඡා කරමු. භාග්‍යවතුන් වහන්සේ උදෑසන අවදි වුණාම අවදි වෙනකොට උපස්ථායක භික්ෂුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් උණු පැන් එල් පැන් සූදානම් කරලා තියෙනවා. මොකටද? දැහැටි සූදානම් කරලා අමා අරලු සූදානම් කරලා මේ තියන්නේ. නැගිටපු ගමන් අවදි වුණ ගමන් භාග්‍යතුන් වහන්සේට ඇවිත් මූණකට දෝණී කරගෙන පිරිසුදු කරගන්න. බුදුරජාණන් වහන්සේ මෙතෙන්ට ඇවිල්ලා භික්ෂූන් වහන්සේලා දැහැටි පිළිගන්නකොට දැහැටි වලින් මුව මණ්ඩලය පිරිසුදු කරගෙන උණු පැන් ඇල් පැන් වළඳලා ශරීර කෘත්‍ය සිදු කරගන්නවා. කෙනෙකුට හිතෙන්න පුළුවන් බුදුරජාණන් වහන්සේට දුගද හමන මුඛයක් කවදාකවත් තිබ්බේ නැහැ. අපි නම් නිදාගෙන නැගිටිනකොට ඒ මොන දිහා කෙනෙක් බැලුවොත් හිතන්න පුළුවන් මේ නම් නිදාගෙනම නැගිටලා තියෙන්නේ. මේ නම් වෙහෙස මහන්සි වෙලා. නමුත් භාග්‍යවතුන් වහන්සේගේ මුව මණ්ඩලයේ හරියට කොයි වගේද?
උදේටයි දවල්ටයි රාත්‍රියටයි හැම වෙලෙම උදේට පිපුණු නෙළුම් මලක් වගේ. ඒ තරම්ම ලස්සනයි. ඒ මුව මණ්ඩලයේ අප්‍රමාණ පිවිතුරුයි. ඒ මුව මණ්ඩලයේ S2 කවදාක්වත් සෝද ගන්න ඕනේ. ඒ ශ්‍රී මුඛයේ කවදාක්වත් දන්ත කාෂ්ඨ තියලා දැහැටි අමාරුළු වලින් සෝදන්න ඕනේ. ඒ ශ්‍රී මුඛයේ කොයි වෙලෙත් නිල් මල්ම සුවඳයි. නමුත් එහෙනම් ඇයි භාග්‍යවතුන් වහන්සේ මේ මුව මණ්ඩලයේ දෝණය කරලා දැහැටි වලින් දන්ත කාෂ්ඨ වලින් මුඛය පිරිසුදු කරගෙන මෝදෝණය කරන්නේ? මෙතන කරුණු සඳහන් කරනවා උපස්ථායකයන්ට පිම්පුරෝ ගන්න අනුකම්පා කරලා කියලා. එහෙමනම් ඒ අනුකම්පාව කොයිතරම්ද කියලා හිතන්නකෝ. එහෙනම් සඳහන් කරනවා මුව මණ්ඩලයේ දෝණය කරගෙන පිරිසිදු කරගෙන ඉරේ එළිය වැටිගෙන එනකන් පනවල තියෙන බුද්ධාසනය මත සම්මා සම්බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්නවා. ඒ අතරතුර කාලයට භාග්‍යවතුන් වහන්සේ සමවත් සෝයට සමවදිනවා. මහා කරුණා සමාපත්තියට සමවදිනවා. ඉරේ එළිය වැටිගෙන එනකොට භාග්‍යවතුන් වහන්සේ අඳනේ ඇඳගෙන පටිය ගැට ගහලා සිවුරු පොරෝගෙන පාත්‍ර අතට අරගෙන පිණ්ඩපාතේ වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ කොහොමද? මෙතන කරුණු සඳහන් කරනවා සමහර දවස්වලට බුදුරජාණන් වහන්සේ තනියෙන් වඩිනවා. සමහර දවස්වලට භික්ෂූන් වහන්සේලාත් එක්ක වැඩම කරනවා. සමහර දවස්වලට සවනක් ගන බුද්ධ රශ්මී ජාලාවන් විහිදුවා මහත් ශ්‍රාවක සංඝයා පිරිවරාගෙන බුදු පියාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. එහෙමනම් මෙතනින් සඳහන් කරන්නේ සමහර දවස්වලට මම සම්මා සම්බුදුන් කියලා ලෝක සත්වයා අඳුනගන්න එපා කියලා අදිෂ්ඨාන කරලා වඩිනවා. අන්න එදාට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට මේ ලෝකේ ඉන්න දෙවියන්ට මරුන්ට බඹුන්ට දෙවියන්ට කාටවත් අඳුරගන්න බෑ මේ බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩින්නේ කියලා. පේනවනම් පේන්නේ සාමාන්‍ය භික්ෂුන් වහන්සේ නමක් විදිහට. සමහර දවස්වලට මම ලෝතුරා සම්මා සම්බුදුන් වහන්සේ කියලා මුළු ලෝක සත්වයාම අඳුන ගනිත්වා කියලා අදිෂ්ඨාන කරලා වඩිනවා. අන්න එදාට දෙවියන් බඹුන් ලෝක සත්වයාම බුදුන් පුදන්ඩ පෙළ ගැහෙනවා. දන්නේ නැති කෙනෙක් වුණත් මේ භාග්‍යතුන් වහන්සේමයි කියලා පළමු දැක්මින් අඳුන ගන්නවා. භාග්‍යවතුන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනකොට කොහොමද වඩින්නේ? පිනතුනි, භාග්‍යවතුන් වහන්සේ අදිෂ්ඨාන කරනකොට භාග්‍යවතුන් වහන්සේ වෙනුවෙන් වාත වලාහක, වැස්ස වලාහක, අබ්බ වලාහක මේ දෙවිවරුන් භාග්‍යවතුන් වහන්සේ වඩින මාර්ගය සකස් කරනවා. කරුණු සඳහන් කරනවා සිරිපතුල් බිම තබා වඩිනකොට උන්වහන්සේගේ උතුම් සිරිපා මණ්ඩලයේ පිළිගන්න මේ මහ පොළොව මෙලෙක් වෙනවා කියලා. එහෙනම් මහ පොළොවේ තියෙන රළු භාවය පවා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් මෙලෙක් වෙනවා. ඊළඟට කරුණු සඳහන් කරනවා වැස්ස වලාහක දෙවියන් හිරිපොද වැස්සකින් මේ මහ පොළොව තෙත් කරවනවා. දුහවිලි වල තියෙන අලු දුහවිලි ගතිය මේ මහ පොළොවේ තියෙන වැලිවල තියෙන දුහවිලි ගතිය නැති කරනවා. වාත වලාහක දෙවියන් මේ මහ පොළොව අතුගාලා පිරිසිදු කරලා දානවා. කෝටු කැබැල්ලක්වත් කොළ කැබැල්ලක්වත් සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ උතුම් ශ්‍රී දේහයේ ස්පර්ශ වෙන්න වදින්නවත් ඒගොල්ලෝ තියන්නේ නැහැ. ඊළඟට කරුණු සඳහන් කරනවා අබ්බවලාහක දෙවියන් විසින් වලාකුළු වලින් භාග්‍යවතුන් වහන්සේට මුතු කුඩ හදනවා කියලා මේ ඉර රස්නේ බුදු පියාණන් වහන්සේගේ ශ්‍රී දේහයට
වදින එක නතර කරන්න. එමනම් මෙහි හරි ආශ්චර්ය සම්පන්න කාරණා අහගෙන ඉන්නකොට කියනකොට ඔය ඇත්තන්ට තියෙන අහන් ඉඳ විතරයි ප්‍රශ්නයක් ඇති වෙනවා මේ වගේ කාරණා පිළිගන්න පුළුවන්ද කියලා. මොකද අපි හැම කාරණාවක්ම විද්‍යාව තුළින්ම ඔප්පු වෙන නිසා බලන නිසා. නමුත් ඔබයි මමයි පිළිගන්නකොට විද්‍යාව කියලා කියන්නේ අවුරුදු 10න් 10ට 15න් 15ට වෙනස් වෙන දෙයක්. ඒ වෙනස් වෙන දේ පිළිගන්න අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය උගන්වන ඊටාම සියුම් කාරණා පිළිගන්න අපි කැමති නෑ. සංසාරේ සම්මා දිට්ඨිගත වීමට හුරු පුරුදු වෙලා නැතිකම නිසා අපට තර්ක ගොනු කරන්න හිතෙනවා. නමුත් මේ හරි අපූර්ව කාරණා සමහර විටකදී සංසාරේ ලෝතර බුදුරජාණන් වහන්සේලා මෙහෙම වඩින්න දිහා බලාගෙන ඉඳපු අය වෙලා ඔබ මම ඉපදිලත් ඇති අප්‍රමාණව. නමුත් මායාවේ ග්‍රහණී කියන එක කොයිතරම් භයානකයිද? එච්චර දැකලා තියෙන අපි මේ ජීවිතයේ කියන ඕවනම් වෙන්න බැරි කාරණා. මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨියටපත් වෙලා නැතිකම. පෘථග්ජන ස්වභාවය. පෘථග්ජන හිත. එහෙමනම් සඳහන් කරනවා මහ පොළොව භාග්‍යතුන් වහන්සේ කොහොම පිළිගන්නවද? මේ මහ පොළොව උස්තෙන් මිටි වෙනවා, මිටිතෙන් උස් වෙනවා, මේ මහ පොළොව සම වෙනවා. භාග්‍යතුන් වහන්සේ තබන පියවරක් ගානේ මේ මහ පොළොව මෘදු මොලොක් වෙනකොට ඒ සිරිපතුලට රිදීමක් වේදනාවක් නැහැ. තියෙනවා නම් ගල් බොරුළු උඩට ඉස්මතු වෙලා මහ පොළොවේ යට යනවා කියලායි සඳහන් කරලා තියෙන්නේ. ඒ උතුම් සිරිපා මණ්ඩලේ කවදාකවත් ගල් බොරුළු වදින විදිහට තුවාල වෙන විදිහට නෑ. එහෙමනම් මහ පොළොව සුදු ශ්වේත වැල්ලක් අතුරලා ඊටාම පිරිසිදු අතුගාපු මහ පාරක් වගේ භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් හැදෙනවා. උසත් නෑ, මිටිත් නෑ. භාග්‍යතුන් වහන්සේ තරමට වඩා සිරිපතුල් උඩට ඔසවන්නෙත් නෑ. තරමට වඩා බිමට මහ පොළොවට භාග්‍යතුන් වහන්සේ තදින් සිරිපතුල ඔබයි මමයි වැරෙන් තියලා යනවා වගේ තියන්නෙත් නෑ. එහෙමනම් ඒ ගමන හරි අපූර්වයි. ධර්මයේ සඳහන් කරලා තියෙනවා භාග්‍යතුන් වහන්සේ වඩිනකොට උඩුකය විතරක් සෙමින් සෙලවෙනවා පේනකොට යටිකය සෙලවෙනවා පේන්නේ නෑ කියලා. එහෙමනම් හිතන්නකෝ ඒ වඩින ගමන් මග ඒ විලාසය කොයිතරම්නම් අපූර්වද? ඊළඟට කරුණු දක්වලා තියෙනවා. මේ කරුණු සඳහන් කරන තැන පිනතුනි බුදුරජාණන් වහන්සේ වඩින මාර්ගයේ දෙපැත්තේ තියෙන ගස් අතු නැවත මාර්ගයේ දෙපැත්තෙන් භාග්‍යතුන් වහන්සේ වඩින දිහාවට හැරිලා ඒ ගස්වල අතු වග මල් පිපිලා ඒ මල් වල මල් පිටි භාග්‍යතුන් වහන්සේ වඩින මහ පාරට කඩලා හලනවා කියලා සඳහන් කරනවා. එහෙමනම් ගම් නියම් ගම් රාජධානි වල තියෙන මේ පාරවල් වල භාග්‍යතුන් වහන්සේ වඩිනකොට කොයි තරම් මේ පාරවල් භාග්‍යතුන් වහන්සේ පිළිගන්න සූදානම් වෙනවද? භාග්‍යතුන් වහන්සේ යම් නගරයකට ගමකට ඇවිල්ලා ඒ ගමට පිණ්ඩපාත යන්න වඩිනකොටම නගර ద్వාරේ පාමුලට උතුම් සිරිපා මණ්ඩලයේ තියෙනකොටම සඳහන් කරලා තියෙන්නේ ඒ නගරයේ ඉන්නවා නම් යම් සත්වයෙක් අපි හිතුවොත් අශ්වයින් කියලා ඊටාම මිහිරි හඬින් හේශාරනාද කරන්න පටන් ගන්නවා. ඊළඟට දක්වලා තියෙනවා අලි ඇතුන් ඉන්නවා නම් කොංචනාද කරන්න පටන් ගන්නවා. මිනිස්සුන්ගේ ඇඟවල් වල කරවල් වල අත්පාවල දාගෙන ඉන්න රන්රිදී මුතුමැණික් ආභරණ ඊටාම සිලිසිලි කියන හඬින් ඊටාම මටසින්දු හඬින් ශබ්ද කරන්න පටන් ගන්නවා. මුළු මහනුවරම සුවඳවත් වෙන්න පටන් ගන්නවා. දෙවියන් කරන අප්‍රමාණ පූජාවන් නිසා.
ආන් ඒකින් මේ නගරේ අප්‍රමාණ වෙහෙස මහන්සියමින් වැඩ කරමින් ඉන්න මිනිස්සු දැනගන්නවා වෙන සාත්‍රුවරයෙක් නෙමෙයි මේ එන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ අපිට අනුකම්පා කරලා අද අපේ නගරෙට පිණ්ඩපාත වඩිනවා, දානෙ වළඳන්න වඩිනවා. ඒක දැනගත්ත මිනිස්සු කරන්නේ මොන රාජකාරියද? ඔක්කොම පැත්තකට දාලා ගෙදරට ගිහිල්ලා වැව්වලට පොකුණු වලට බහැලා නාලා කරලා පිරිසිදු වෙලා සුදුවත් ඇඳගෙන මොනවා හරි දෙයක් බුදුරජාණන් වහන්සේ ඇතුළු ශ්‍රාවකයන් වහන්සේලාට පූජා කරගන්න. පාර දෙපැත්තේ ඇවිල්ලා රැස් වෙන්නේ අප්‍රමාණ ශ්‍රද්ධාවෙන්. කර කර ඉන්නේ සියලු කටයුතු නතර කරලායි බුදුරජාණන් වහන්සේ වඩින හැටි බලන් ඉන්නේ. එහෙනම් දඹරම් රුවක් වගේ රත්තරම් පාටින් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහිය දිදුලනකොට රශ්මි ජහලාවන් විහිදුවා භාග්‍යතුන් වහන්සේ වැඩම කරනකොට මිනිස්සුන්ට පේන්නේ රත්තරන් වෑහෙනවා වගේ ඇඟින්. ඒ තරම් බුදුරජාණන් වහන්සේ බබලනවා. එහෙමනම් සඳහන් කරනවා මෙහිම පිණ්ඩපාතේ වඩිනකොට ඒ සිරි සම්බුදු ශ්‍රී දේහය දකින මිනිස්සු තව තවත් පැහැදිලා ළඟට ඇවිල්ලා පසඟ පිහිටුවලා වන්දනා කර කර ඉල්ලන්නේ ස්වාමීනි අනුකම්පා කරලා අපේ මේ දානේ පිළිගන්න මගේ නිවසට මෙච්චර භික්ෂූන් වහන්සේලා දෙන්න කියලා කර කර ඉන්න වැඩ නතර කරලයි මේ විදිහට ආරාධනා කරන්නේ. අන්තිම දුගී දුප්පත් මිනිහා පවා මොන හරි පූජා කරන්නයි උස්සන් එන්නේ. දානේ වළඳලා භාග්‍යවතුන් වහන්සේ නැවත විහාරයට වැඩම කරලා බුද්ධ ආසනය මත වැඩ ඉන්නවා. ඇයි මේ වැඩ ඉන්නේ? තමන් වහන්සේ සමග පිණ්ඩපාතේ වැඩියානම් යම් ශ්‍රාවකෙක් ඒ ශ්‍රාවකයන් වහන්සේලා නැවත විහාරයට වඩිනකන් පාර දිහා බලාගෙන බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා. තිබ්බේ නැද්ද? හුඟක් වෙහෙසයි මහන්සි. දානේ වළඳලා ටිකක් විවේක කරගන්න කුටියට ගිහින් සැතපෙන්නේ. නමුත් එහෙම නෑ. බුද්ධ ආසනයේ මතට වෙලා වාඩි වෙලා බලාගෙන ඉන්නවා. තමන් වහන්සේ සමග පිණ්ඩපාත වැඩි ශ්‍රාවකයෝ නැවත විහාරයට එනකන් හරියට කොයි වගේද? තමන්ගෙන් දොර ඈත ගියපු දරුවන් ගෙදර එනකන් මග බලාගෙන ඉන්න තාත්තා කෙනෙක් වගේ, අම්මා කෙනෙක් වගේ අප්‍රමාණ කරුණාවෙන් ඒ දිහාට net ආයාගෙන බලාගෙන ඉන්නවා. සීළු භික්ෂූන් වහන්සේලා විහාරයට වැඩම කරපුවාම ඊටත් කලින් දන් දුන්න මිනිස්සුන්ට භාග්‍යතුන් වහන්සේ ධර්මයේ දේශනා කරලා සසරින් එතරටපත් කරලා විහාරයට වඩිනකොට මිනිස්සු වැඳ භාග්‍යතුන් වහන්සේ පිටුපසින් නගර සීමාව දක්වාම භාග්‍යතුන් වහන්සේ ගාවට එනවා. එතනින් එහාට බුදුරජාණන් වහන්සේ විහාරයට වැඩම කරන්නේ. භාග්‍යවතුන් වහන්සේ සමග පිණ්ඩපාතේ වැඩපු භික්ෂූන් වහන්සේලා උන්වහන්සේලා විහාරයට ආපුවම උපස්ථායක භික්ෂූන් වහන්සේලා මතක් කරනවා ස්වාමීනි ඔබ වහන්සේත් එක්ක පිණ්ඩපාතේ වැඩපු ශ්‍රාවකයන් විහාරයට වැඩම කළා කියලා. ආන් ඒ වෙලාවටයි බුද්ධ ආසනෙන් බැහැලා මහ පොළොව මත බුදු පියාණන් වහන්සේ සිරිපතුව තබා සුගන්ධ කුටියට වැඩම කරන්නේ. එහෙම වැඩම කරලා සුගන්ධ කුටියේ දොරටුව ඉදිරිපස හිටගෙන භාග්‍යතුන් වහන්සේ එතන ඉඳන් තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට මේ සංසාරයෙන් එතර යන්න අනුශාසනා කරනවා. කමටහන් දෙනවා. ප්‍රශ්න අහන අයට පිළිතුරු දෙනවා. අනුකම්පා කරලා ධර්මයේ දේශනා කරනවා. හැමදාම කරන අනුශාසනාව සිද්ධ කරනවා. ධර්මයේ හික්මවලා සුගන්ධ කුටිය ඇතුළට ගිහිල්ලා මදක් විවේක ගන්නවා. නැවත අවදි වෙන්නේ පසුබත් කෙසෙන්. අවදි වුණාම ඒ විලේ ඉඳලා මුළු ලෝක සත්වයාටම අනුකම්පා කරලා ගිහි ජනතාවට ධර්මයේ දේශනා කරනවා. අපි හිතුවොත් නිකමට උදේ 12 විතර ඉඳලා හැන්දෑවේ හවස 6 විතර වෙනකන් ගිහියන්ට බුදුරජාණන් වහන්සේ බණ කියනවා. මොකටද?
සසරේ බිය පෙන්වලා මේ සසරෙන් එතර යන්න. මේ සසර බොහොම භයානකයි. ඒ නිසා පින් කරගන්න සිල් රකින්න මට කීකරු වෙන්න. එහෙමයි ධර්මයේ දේශනා කරන්නේ. ඒ උතුම් ධර්මයේ කොයි වගේද කියලා අංගුත්තර තිකනිපාතේ සඳහන් කරලා තියෙනවා. ඒ දේශනා කරන ධර්මයේ කොයි වගේද? දේශනා කළේ අයංකෝ පන බික්කවේ මයා ධම්මෝ දේශිතෝ අනිග්ගහිතෝ අසංකිලිට්ටෝ අනුපවජ්ජෝ අපපතිකුට්ටෝ සමනේහි බ්‍රාහ්මනේහි විඤ්ඤෝහි. සඳහන් කළා මහණෙනි මං විසින් දේශනා කරන ලද මේ ධර්මය ශ්‍රමණයන්ටත් නොනැති අයටත් බ්‍රාහ්මණයින්ටත් කිසිම කෙනෙකුට නිග්‍රහ කරන්න බෑ. කෙලසන්නත් බෑ. දොස් කියන්නත් බෑ. බැහැර කරන්නත් බෑ. ඒ බඳු උතුම් ධර්මයක් තමයි මම දේශනා කරලා තියෙන්නේ කියලා. අපේ පින්තුන්ට හිතෙන්න පුළුවන් පැයක් දෙකක් දේශනා කරන ධර්මය අපට අහගෙන ඉන්න බෑ. මිනිස්සු 12 ඉඳලා 6 වෙනකන් බණ අහනකොට මෙච්චර වෙලා එදා ඉඳපු මිනිස්සු බණ ඇහුවද කියලා. නමුත් එදා සසරින් එතර යන්න ප්‍රඥා සම්පන්න මිනිස්සු කරන කියන සීල වැඩ කටයුතු නතර කරලා ඉන්නේ නම් බඩගින්නේ දවසක් බඩගින්නේ හිටියට මොකද වෙන්නේ කියලා හිතලයි කෑම හොයන එක නතර කරලා බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ ඇහුවේ. නමුත් එදා බුදුරජාණන් වහන්සේ හවස 6ට විතර දේශනාව නිමා කරන්නේ ශ්‍රාවකයට අනුකම්පා කරලා කියලායි සඳහන් කරන්නේ. මොකද හවස 6 රෑ බෝ වේගෙන එනකොට මිනිස්සු ගෙවල් දොරවල් වලට යන්න ඕනේ. රාත්‍රියට නගර දොරවල් වහනවා. එතකොට මිනිස්සු සොහොන් අමසොහොන් තනිතෙන් පහු කරගෙනයි ගෙවල් දොරවල් වලට යන්න ඕනේ. ගෙවල් දොරවල් වලට ගිහින් අඹුවන්ව දරුවන්ව ගෙවල් දොරවල් වල ඉන්න අම්මලා තාත්තලා වයසක උදවියව පෝෂණය කරන්න ඕනේ. එහෙනම් දේශනාවක් කළත් ඒ දේශනාව තුළින් බලන්නකො කොයිතරම් ශ්‍රාවකයට අනුකම්පා කරලා තියෙනවද කියලා. වෙලාව තිබුණොත් කැමතිනම් ඊළඟට භාග්‍යවතුන් වහන්සේ ගිහි අය ධර්ම දේශනාව නිමා කරලා ගෙවල් දොරවල් වලට යනකොට ඊළඟට භාග්‍යවතුන් වහන්සේ පෑම් පහසු වෙන්න වැඩම කරනවා කැමතිනම්. සමහර දවස්වලට පොකුණට බැහැලා පෑම් පහසු වෙනවා. සමහර දවස්වලට ගඟට බැහැලා පෑම් පහසු වෙනවා. කාරණා සඳහන් කරනවා භාග්‍යවතුන් වහන්සේ ගඟට බැහැලා පොකුණට බැහැලා පෑම් පහසු වෙනකොට උන්වහන්සේගේ ශ්‍රී දේහින් වැහෙන මේ රශ්මි කජම්බයන් මුළු ගංගාව පුරාවටම පැතිරිලා විහිදෙනවා කියලා. ඉන්නවා නම් මේ ගඟේ කිඹුලෙක්, තලගොයෙක්, සර්පයෙක්, මාළුවෙක්, මැඩියෙක් මේ සියලු සතුන් රත්තරම් පාටින් දිලිසෙනවා. ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී දේහින් විහිදෙන රශ්මි කදම්බේ නිසා නැවත පැම් පහසු වෙලා ගොඩ එනකන් මේ ලස්සන තියෙනවා. එහෙමනම් පැම් පහසු වෙනකොට ඊළඟට උපස්ථායක භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ වෙනුවෙන් ආසනයක් සකස් කරනවා ගඳකිලිය ඉස්සරහා. පැම් පහසු වෙන තැන. ආන්ගේ ආසනේ භාග්‍යතුන් වහන්සේ ශ්‍රී දේහයේ ජලය වියලෙනකන් මදක් වැඩ ඉන්නකොට ඒ වෙලාවෙත් භික්ෂූන් වහන්සේලා ප්‍රශ්න අහනකොට ඒ ප්‍රශ්න වලට අනුකම්පා කරලා පිළිතුරු දෙනවා. සමහර අය ඉල්ලීම් කරනවා ස්වාමීනි අපට ධර්මයේ දේශනා කරන්න. භාග්‍යතුන් වහන්සේ අපට කරුණු කියලා දෙන්න. කමටහන් දෙන්න කියලා. ඒ වෙලාවේදීත් අනුකම්පා කරලා ධර්මයේ දේශනා කරනවා. ඊට පස්සේ එළඹෙන්නේ භික්ෂූන් වහන්සේලාට බණ කියන වෙලාව. අපි හිතුවොත් ඒ වෙලාවේ ඉඳලා රාත්‍රී 10 විතර වගේ වෙනකන් ඒ වෙලාව පහු වෙනකන් බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට බණ කියනවා. භාග්‍යතුන් වහන්සේට කොයිතරම් වෙහෙසක්ද සඳහන් කරනවා. ඒ දේශනාව නිමා කරනකොට භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කරලා වචනයක්වත් කතා බහ නොකළ බොහෝ වෙලාවට ඉක්මනින් ඈත් වෙලා භික්ෂුන් වහන්සේලා යනවා.
කුටි සෙනසුන් වලට යන්නේ භාවනා කරන්න රාත්‍රියට. සමහර ස්වාමින් වහන්සේලා එරෙදි ප්‍රාතිහාර්ය තියෙන ස්වාමින් වහන්සේලා දිව්‍ය ලෝක ආදී තැන් වලට වඩිනවා. මේ මහා සාගරය ආදී තැන් වලට ගිහින් කාරණා දක්වලා තියෙන්නේ මේ මහා සාගරයේ යට කුටි හදාගෙන ඒ තරම් විවේකයෙන් වාසය කරනවා කියලා. එවනම් මේ තරම් විවේකයට උන්වහන්සේලා බොහොම කැමති. එතනින් පස්සේ දෙවියන්ට ධර්මයේ දේශනා කරන කාලේ පින්තුනි මේ වෙලාව වෙනකන් දෙවියන් බ්‍රහ්මරාජයන් වහන්සේලා අවුරුදු ගාණක් පිටරට ගියපු කෙනෙක් අවුරුදු 20ක් 30ක් 40ක් ගිහින් අපිට ඇමතුමක් දීලා කියනවා අම්මේ අවුරුදු 30කින් මම දැන් ගෙදර ඉන්න සූදානම් කියලා. එතකොට මේ අවස්ථාව වෙනකන් තමන්ගේ දරුවට ආදරය කරන අම්මා තාත්තා කොයිතරම් තමන්ගේ දරුවා අවුරුදු 30කින් එනකම් මග බලාගෙන ඉන්නවද? ආන් ඒ වාගේ දෙවියන්ට ධර්මයේ දේශනා කරන අවස්ථාව වෙනකන් ඒ වෙලාව එනකන් මග බලාගෙන හැම වෙලෙම දෙවිවරු ඉන්නේ. අප්‍රමාණ සැප සම්පත් විඳිනවා නම් ඒ සියලු සැපයන් අතහැරලා භාග්‍යතුන් වහන්සේ ළඟට ඇවිල්ලා බණ අහනවා. අකුරු දෙක තුනක හරි පුංචි ප්‍රශ්නයක් හදාගෙන යන්නේ. ඒ ප්‍රශ්නෙට පිළිතුරු අහලා පිළිතුරු හොයාගෙන භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න. දැන් දෙවියන්ටත් බණ කියලා යනවා. ප්‍රථම යාමයත් අවසానයි, මධ්‍යම යාමයත් අවසానයි. දැන් පස්චිම යාමේ. පස්චිම යාමයත් කොටස් තුනකට භාග්‍යතුන් වහන්සේ බෙදෙනවා. කාරණා දක්වලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දවස පුරාවටම වෙහෙස මහන්සි වෙලා. නමුත් එකපාරම සැතපෙන්න වැඩම කරනවද? නෑ. උන්වහන්සේ ඊළඟට මහ රාත්‍රී වැඩම කරන්නේ ඔබයි මමයි නිදීගෙන ඉන්න අතරේ උන්වහන්සේ සක්මනේ යෙදෙනවා. කායික පහසුව පිණිස භාග්‍යතුන් වහන්සේ සක්මනේ යෙදෙනවා. එහෙමනම් ඒ පළවෙනි කොටස. දෙවෙනි කොටසේ භාග්‍යතුන් වහන්සේ සුගන්ධ කුටියට ගිහින් විවේකයෙන් සිහියෙන් යුක්තව සැතපෙනවා දකුණු වැලෙන් සිංහ සෙයියාවෙන් කොච්චර වෙලාවක්ද? පැයකුත් විනාඩි 20කුත් පමණ වේලාවක්. ඊළඟ කාරණාවේදී තුන්වෙනි කොටසේදී අවදි වෙලා මහා කරුණා සමාපත්තියට සමවැදිලා ඊළඟට බලනවා කොයි වෙලාවේද අද කොයි වාගේ කෙනෙකුටද මම පිහිට වෙන්නේ? අද මොන වාගේ කෙනෙකුටද මම පිහිට වෙන්නේ? කවුද මේ ලෝකේ සුදුසු? කවුද සුදුසු මගේ උපකාර ලබන්න කියලා සුගන්ධ කුටිය පාමුල ඉඳලා සක්වල කෙරෝල දක්වාම අබ ඇටයක් වී ඇටයක් මහ පොළොවේ තියෙන වැලි කැටයක් නෑර පීරලා හොයන්නේ අද කාටද මගෙන් උදව් ඕනේ කියලා. එහෙම දකින්න කෙනාව ඊළඟට හොයාගෙන බුදුරජාණන් වහන්සේ සුදුසු වෙලාව ආපුවම වැඩම කරනවා. එමනම් බලන්න උදේ ඉඳලා රෑ වෙනකන් රෑ ඉඳලා එළි වෙනකන් ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් ජීවිතය කැප කරලායි භාග්‍යතුන් වහන්සේ තියෙන්නේ. ඔබයි මමයි පැය 9ක් පැය 8ක් නිමාඩු දවස් වලට පැය 10ක් පැය 9ක්වත් අඩුමතරම වැඩිපුර නිදා ගන්න කාලේ හොයනවා. හැබැයි අපේ භාග්‍යතුන් වහන්සේ ඇතැම් දවස් වලට විතරක් පැයකුත් විනාඩි 20කුත් සැතපීලා උන්වහන්සේ නිදි වරාගෙන උන්වහන්සේ මේ අහිංසක මිනිහව මං කොහොමද දුකින් නිදහස් කරන්නේ කියලා අපි දිහා බලාගෙන පාර හිව්වා. එවනම් බලන්නකෝ ඒ තියෙන අනුකම්පාව. ඒ තියෙන අප්‍රමාණ සෙනෙහස. එමනම් අපිව සසරින් මුදවන්නේ උන්වහන්සේ නොකල දෙයක් නේ. ඒ තරම්ම උන්වහන්සේ කල්පනා කරේ මේ ශ්‍රාවකයෝ දුකින් නිදහස් වෙන්න ඕනෙමයි. ඒ දුකින් නිදහස් වෙන්න මේ සසරින් ගොරබිරම්බර සසරින් එතර යන්න මම කටයුතු කළ යුතුමයි කියලායි භාග්‍යවතුන් වහන්සේ කටයුතු කළේ. සියලු බුදුරජාණන් වහන්සේලා සම්බෝධිය ලබාගෙන සුළු මොහොතකට මැලිකමක් ඇති වෙනවා කියලා සඳහන් කරනවා. මේක සියලු බුදුරජාණන් වහන්සේලාට ඇති වෙනවා. ආයාචන සූත්‍රයේ බ්‍රහ්මායාචන සූත්‍රයේ මේ කාරණාව සඳහන් කරලා තියෙනවා. මහා බ්‍රහ්මරාජීන් වහන්සේ කල්පනා කරන්න පටන් ගත්තා
බුදුරජාණන් වහන්සේගේ මේ සිතුවිල්ල දැනෙනකොටම සක්වලවල් වලට ඇහෙන්න කෑ ගහලා විලාප තියලා කිව්වේ මොකද්ද? අපි ඉවරයි, අපි ඉවරයි. අපි මැරුණා, අපි මැරුණා වගේ කියලා කිව්වේ. සක්වලවල් 10000ක බ්‍රහ්ම රාජයින් වහන්සේලා දෙවියන් පෙරටු කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා ඉල්ලීම් කරනවා, ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. සුගතයන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. අමා මෑණියන් වහන්සේ ධර්මයේ දේශනා කරනසේක්වා. මේ ධර්මයේ ශ්‍රවණය කරලා සසරින් එතර යන්න කොයිතරම් අය මේ ලෝකේ ඉන්නවද? ඉර පායනකන් පීදෙන්න බලාගෙන ඇතැම් මල් මේ ලෝකේ ඉන්නවා. ඉර පෑවුවේ නැති වුණොත් ඒ පීදෙන්න බලාගෙන ඉන්න මල් වලට මොකද වෙන්නේ? මෙරිලා පෙතිහෙලිලා කැඩිලා මෙරිලා යන්න වෙනවා. සසරින් එතර යන්න භාග්‍යතුන් වහන්සේ පතාගෙන ආපු අය මේ ලෝකේ ඉන්නවා. මිත්‍යා දෘෂ්ටිය මේ මුළු ලෝකේ පුරාවටම පැතිරිලා ස්වාමීනි. අනුකම්පා කරනසේක්වා ස්වාමීනි. භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේට හිතෙනවා නම් ඔබ වහන්සේ ධර්මයේ දේශනා කරනකොට ඒ උතුම් ධර්මයේ ලෝකය අහන්නේ නැහැ කියලා ඔබ වහන්සේ බණ කියන්නේ මම මගේ බලයෙන් ඒ බණ අහන්නේ නැති ශ්‍රාවකයව බණ අහන්න වුන් බවට පත් කරන්නම් ස්වාමීනි. මේ ඉල්ලීම කලේ මිනිස්සුද? නෑ දෙවියන් බ්‍රහ්මයින්. එහෙමනම් දෙවියන්ටත් බ්‍රහ්මයින්ටත් අපි ගැන මහ පුදුම අනුකම්පාවක් තියෙනවා. එහෙමනම් ධර්මදේශනාවට ලැබිලා තියෙන කාලයත් නිමවටපත් වෙලා. අදට අපි මේ දේශනාව මෙතකින් නිමවටපත් කරන්න උත්සාහ කරමු. දීර්ඝව සාකච්ඡා කළ යුතු කාරණා. භාගතුන් වහන්සේ ඔබ වෙනුවෙන් මං වෙනුවෙන් කොයිතරම් වෙහෙසුණාද කියන කාරණාවට ඒ ප්‍රශ්නෙට පිළිතුරු ඔය ඇත්තන්ට මේ දේශනාව ඇතුලේ තියෙනවා. අප්‍රමාණ කැපකිරීම අප වෙනුවෙන් කළා. කවුද? ඔබ සරණ ගියේ මන් සරණ ගියේ මහ සත්පුරුෂෝත්තමයන් වහන්සේ. අපේ සූර්ය මණ්ඩලය, චන්ද්‍ර මණ්ඩලය වගේ ඉහ මුදුනින් වැඩ ඉන්නේ. ආන් ඒකයි ඇඳිලි බැඳගෙන නලල් තලයේ මැද්දේ මල් පොහොට්ටුවක් වගේ අත් දෙක තියලා බුදුරජාණන් වහන්සේට වඳින්නේ. මගේ හෙටත් උඩින් ඔබ වහන්සේ වැඩ ඉන්නේ. සංසාර දුකින් අත මිදෙන්න මට කරුණු කියලා දුන්නා. අඬමින් දොඩමින් තනි වෙමින් මැරෙමින් ලේහලමින් විලාප තියමින් කුණු වෙමින් පිච්චෙමින් ඉරෙමින් මේ සංසාරේ ගියපු ගමන නතර කරන්න. දුක් විඳින එක නිමා කරන්න. මගේ බුදු පියාණන් වහන්සේ මාව හොයාගෙන ඇවිල්ලා බණ කිව්වා. අදට ජීවමානව වැඩ ඉඳිමින් අපිට අනුකම්පා කරලා අනුග්‍රහ කරනවා. අපි දිහා බලාගෙන වැඩ ඉඳිනවා. අපි අද කරන මේ පූජාව එදා දැකලා උන්වහන්සේ සතුටු වෙන්න ඇති. ඒ නිසානේ ඔබයි මමයි මෙහිම මුණ ගැහුනේ. නැත්තම් අද මෙහිමවත් මුණ ගැහෙන්නේ ලැබෙන්නේ නැහැ. එදා අදිෂ්ඨාන කරා නම් ඒ කාරණාව වෙන්න එපා කියලා. අද මෙහිම වෙන්නේ නැහැ. එමනම් හිතන්නේ අපට මහත් වූ අනුකම්පාවක් උන්වහන්සේ සිද්ධ කළා. අපි වෙනුවෙන් කැපකිරීම කරපු මහ සත්පුරුෂෝත්තමයන් වෙනුවෙන් අපි කැපකිරීම මොනවද කරලා තියෙන්නේ? ආන් එක විමසමින් මම හැබෑවටම තථාගත ශ්‍රාවකයෙක්ද කියන කාරණාවත් මනා ලෙස විමසන්නේ. එතකොට ඔය ඇත්තන්ට තේරෙයි මම මොන වගේ ශ්‍රාවකයෙක්ද කියලා. හැබෑ බුද්ධ ශ්‍රාවකෙක් වෙමින් මේ සසරින් එතෙර යන්නේ, මේ සසර නිමා කරන්නේ භාග්‍යතුන් වහන්සේට කෘතගුණ සලකන්නේ, වෙරවැයන් වඩන්නේ, භාග්‍යතුන් වහන්සේට කීකරු වෙන්නේ. ඔබ සියලු දෙනාට ඒකාන්තයෙන් නිවනමයි ලැබෙන්නේ. ඒ උතුම් නිවන් සුවය ලබන්නේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කළ මේ උතුම් ශාසනය පිළි අරගෙන නිවැරදි ශ්‍රාවකයෙක් බවට පත් වෙමින් මේ සසර නිමා කරන්නේ ඔබ හැම දිනටම මේ උතුම් දේශනාව මහත් වූ උපකාරයක් බවටම පත් වේවා කියලා ආශිර්වාදයෙන් සිද්ධ කරනවා. පින්තුනි, අද මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා
පින්බර දායකත්වයේ සපයන්නට යෙදුණි. හෝටන් ප්‍රදේශ කොළඹ 7 පදිංචි විමලා විජේසිංහ පින්වත් මහත්මිය අවුරුදු 86ක් ජීවිතේ සම්පූර්ණ කරමින් සිටින ඇය ඇතුළු දුවදරුවන් ඥාතිවරුන් සත්පුරුෂෝ කල්යාණ මිත්‍ර පින්වත් පිරිස විසින් මේ උතුම් වූ ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයේ සපයන්නට යෙදුන අරමුණ සඳහන් කරනවා. උතුම් මරමුණු වශයෙන් සඳහන් කරනවා. පරලෝසපත් වන්නට යෙදුනේ කේමා රාජාංගනී මනම්පේරි දියණියට පුණ්‍යානුමෝදනා කිරීම පිණිසත් පීටර් මනම්පේරි ස්වාමි පුරුෂයාණන්ට පින් පැමිණවීමත් ජයනන්ද අමරජීව විතානගේ බෑණනුවන්ට පින් පැමිණවීමත් මුතුමැණිකේ පින්වත් මෑණියන් විලියම් සිඤ්ඤෝ පියාණන් ඇතුළු මියගිය සියලුම සහෝදර සහෝදරියන් ඇතුළු දෙපාර්ශ්වයේම පරලෝසපත් සංසාරගත වර්ග පරම්පරාය අනුගත සියලුම ඥාතීන්ට අඩුනතු අපරස් කළ එක්කල කුසල් අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. රත්නත්‍රී ආශිර්වාදයන් ප්‍රාර්ථනාවන් සිදු කරනවා. සුජීවත්ව සිටින විමලා විජේසිංහ පින්වත් මෑණියන්ටද පුතණුවන් බෑනාවරුන් දියණියන් මොනබුරු මිනිබිරියන් ඇතුළු සියලුම දෙනාටමද නෑදෑ හිතමිතුරන් සිප් සතර ඉගැන්වූ ගුරුවරුන් කල්යාණ මිත්‍රයන් සියලුම දෙනාටමද රත්නත්‍රේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේම උදාපත් වේවා කියලා ආශිර්වාදයෙන් කරනවා. අවසරයි බෞද්ධ මාධ්‍ය ජාලයේ නිර්මාතෘවර බෝධිසත්ව ගුණෝපේත දරණාගම කුසල ධම්ම මහා ස්වාමීන් වහන්සේටත් බොරලන්දේ වජිරඥාන මහා ස්වාමීන් වහන්සේ ඇතුළු බෞද්ධ කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාටමත් මෙපින් අනුමෝදන් වී නිදුක් නිරෝගී සුවපත් භාවයටම පත් වේවා පාරමී ධර්ම සම්පූර්ණ කරගනිත්වා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. රටදේ සමය වෙනුවෙන් දීපිදු ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කළ ත්‍රිවිධ හමුදාව, පොලිසිය, සෞඛ්‍ය කාර්යාංශයේ සියලුම දෙනාටමත් මේ පින් කුසල් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් කරමු. ධර්මදේශකයාණන් වහන්සේටද පුණ්‍යානුමෝදනා කරනවා. මාහට අනුමෝදන් කළ සියලුම කුසල් ප්‍රවෘජා භූමියට පත් කළ ගුරු දෙගුරුන්ද ධර්ම මාර්ගයේ කියා දුන් සත්පුරුෂෝත්තමයන්න් වහන්සේටද අප රැස් කළ එක්කල මේ කුසල් අඩුනතු අනුමෝදන් වේවා කියලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරනවා. සද්ධර්ම ශ්‍රවණය කරන ලංකා වාසී ලෝක වාසී හැම දිනාටම මේ කුසල් අනුමෝදන් වේවා කියලා අනුමෝදනාවන් සිදු කරනවා. මේ උතුම් වූ ධර්ම දානමේ පින්කම සිදු කරන පින්වත් මෞතුමියටද මැදිරියට එක්කාසු වෙමින් සද්ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලුම දිනාටමද මේ කුසල් අඩුනතුව සසර නිමා කිරීමටම උපනිශ්‍රේ වේවා කියලා ආශිර්වාදයෙන් සිදු කරනවා. පින් අනුමෝදන් කළ සියලුම දිනාට පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලුම දිනාට රත්නත්‍රි ආශිර්වාදයේ උදාපත් වේවා. ඔබට මට අපි හැම දිනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타ම කෙටි කාලයකින් සුඛ සහගත ප්‍රතිපදාවෙන් උතුම් වූ ආර්ය ධර්ම අවබෝධයෙන් ශනසීම දිශාම මේ උතුම් කුසලයෝ පාරමී ධර්මයන් බවටම පත් වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දීවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ලෝක සාසනන්ති දේවෝ වස්සතු කාලේන සස්්‍ය සම්පatti හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ